අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද මාර්තු මාසයේ 10 වෙනිදා අදත් අපි සූදානම් වෙන්නේ ජාතික පුවත්පත්වල වාර්තා වන තොරතුරු වෙත ඔබේ අවධානය යොමු කරන්න. එක පැත්තකින් දැන් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතිනවා. රාජ්‍ය සේවයේ සාමාන්‍ය කරණයට මේ වෙනකොට පත් කරන්න අදාළ නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ වගේම තමයි පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලංකාවේ අනෙක් ප්‍රදේශවල පාසල් මේ වෙනකොට කොහොමත් විවෘත වෙලා තියෙනවා. නමුත් බස්නාහිර පළාතේ සහ ඇතැම් පාසල් මේ වෙනකොට තවමත් වසා දමා තිබෙනවා. ඉතින් පාසල් විවෘත කිරීම මොන විදිහට සිදු වේවිද? මේ කාරණේ පිළිබඳව අද පුවත්පත් තොරතුරු අතරේ අපි මුලින්ම කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කතා කළ යුතු අවධානය යොමු කරලා තියෙන කාරණා රැසක්ම පුවත්පත් තොරතුරු අතරේ පවතිද්දී අපි පාසල් විවෘත කිරීම බස්නාහිර පළාතේ මොන විදිහට සිදු වෙන්නේ මේ කාරණේ පිළිබඳව අද සෑම් පුවත්පත්කම වාර්තා කරලා තියෙන නිසා අපි ඒ ගැන අවධානය යොමු කරන්න කල්පනා කළා. දිනමින පුවත්පතට යන්නේ දිනමින පුවත්පතේ පිළිබඳව වාර්තා කරලා තියෙන මුල් පිටුවේ මෙන්න මේ විදිහට බස්නාහිර පළාතේ පාසල් 5 11 13 ශ්‍රේණි 15 වෙනිදා ආරම්භයි කියලා. බස්නාහිර පළාතේ 5 11 13 ශ්‍රේණි සඳහා පමණක් මේ මාස 15 වන සඳුදා පාසල් ආරම්භ කිරීමටත් සෙසු ශ්‍රේණි සඳහා අප්‍රේල් 19 වෙනි දින පාසල් ආරම්භ කිරීමටත් තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කරලා තියෙනවා. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ලිඛිත නිර්දේශ ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබුණු බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන මැතිවරයා ඊයේ සඳහන් කරලා තියෙනවා. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ලිඛිත නිර්දේශය මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි 5 11 සහ 13 ශ්‍රේණි 15 වෙනිදා මාර්තු මාසේ 15 වෙනිදා ආරම්භ කරන්නත් අනිකුත් ශ්‍රේණි මාර්තු මාසේ 19 වෙනිදා ආරම්භ කරන්න අප්‍රේල් මාසේ 19 වෙනිදා ආරම්භ කරන්නත් තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව මේ 15 වෙනිදා ආරම්භ වෙනවා බස්නාහිර පළාතේ 5 11 13 කියන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු. ඊළඟ කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කරමු. දැන් මේ සහල් මිල සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කරනවා. නමුත් සහල් මිල පාලනය කරගන්නට තවමත් අසමත් වෙලා කියන චෝදනාවත් එල්ල වෙලා තියෙනවා. මේ අතරවාරයේදී ඊයේ පැවැතුණා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක්. එහිදී සඳහන් වුණු කරුණු පිළිබඳව අද පුවත්පත් තොරතුරු අතරේ වාර්තා කරලා තියෙනවා. වී මිල ඉහළ ගියත් 97ට හාල් දෙනවා කියන කාරණය තමයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ. වී මිල කෙතරම් ඉහළ ගියද ඒ පාඩුව රජයේ දරා ගනිමින් අප්‍රේල් අගවන විට රුපියල් 97කට හාල් අලවිය අනිවාර්යෙන්ම සිදු කරන බව කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරලා තියෙනවා. හතරවැදි වීමෝල් හිමියන් රජය සමග තරංකාරී ලෙස වී මිල දී ගැනීම සිදු කරන බවත් රජය විසින් රුපියල් 55ට වී මිල දී ගන්නා විට ඔවුන් රුපියල් 60 දක්වා වී මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් මෙම ක්‍රියාවලියේදී රජයට යම් පාඩුවක් සිදුවද පාරිභෝගිකයා මත ඒ බර පැටවීම සිදු නොකරන බව හෙතෙම සඳහන් කරලා තියෙනවා. අප්‍රේල් අගවන විට වී අලෙවි මණ්ඩලයේ සතුව මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගබඩා කරගෙන පාරිභෝගිකයාට අඩු මිලට හාල් ලබා දීම ආරම්භ කළ හැකි බවත් වී මාෆියාවට එරෙහි ජාතික ක්‍රියාන්විතයේ මාර්තු 7 සහ අප්‍රේල් 8 ඇතුළත ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා. මේ වන විට වී මෙට්‍රික් ටොන් 3,23,700ක ධාරිතාවක් ගබඩා කළ හැකි අතර ඒ සඳහා සමුපකාර හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතුවද ගබඩා පහසුකම් ඇති අතර මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ගබඩාවක් සූදානමින් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කරලා තියෙනවා. වී මිල සම්බන්ධයෙන් විවිධ කතා බහ ඇති වෙන අතරවාරයේදී සහල් මිල රුපියල් 97ට පවත්වාගෙන යාම පිළිබඳව කතා බහ ඇති වෙන අතරේ එය පවත්වාගෙන යන රජයේ ගෙන යන වැඩපිළිවෙලක්. වී මිල ඉහළ ගියත් 97ට හාල් දෙන්න රජයේ සූදානම් කියලා තමයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මේ ආකාරයෙන් සඳහන් කළේ. අපි දැන් තවත් තොරතුරකට අවධානය යොමු කරමු. දිනමින පුවත්පතේ සංවර්ධන වැඩවලට ගන්නා ණය එම ව්‍යාපෘතියෙන්ම පියවන්න කියලා අගමැතිවරයා උපදෙස් දීලා තිනවා. ඒ පිළිබඳව සඳහන් වෙනවා. සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමේදී අදාළ ව්‍යාපෘතිය මගින් ණය ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා ගැනීමේදී එම ණය පියවීමේ ඇති හැකියාව සොයා බැලීම අනිවාර්ය කරුණක් බව පෙන්වා දෙන අගමැතිවරයා අදාළ ව්‍යාපෘති වල ආදායම තුලින් එම ණය පියවීමට ඇති හැකියාව සොයා බැලීම වඩාත් යෝග්‍ය බව සඳහන් කරලා තියෙනවා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම සතොස පිළිබඳවත් කතා බහට ලක් වෙනවා. ආඩු මිලට භාණ්ඩ ලබා දීම මේ ආදී කාරණාත් එක්ක සතොස ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. 2014 දක්වා ලාභ ලැබුවත් යහපාලන ආණ්ඩුව කාලේ සතොස පාඩුව කෝටි 2000යි කියලා තොරතුරක් තියෙනවා. 2015-2019 යහපාලන සමයේදී සතොස ආයතනය තුළ රුපියල් කෝටි 2000ක හෙවත් බිලියන 20ක ලාභයක් සිදු ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 2014 වනතෙක් ලාභ ලබන ආයතනයක් වූ සතොස ආයතනයේ පසුගිය යහපාලන සමයේ පමණක් මේසා විශාල අලාභයක් ලැබීම සම්බන්ධයෙන්
ව්‍යවහාරික විගණනයක් සිදු කරන බවද ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිබඳව අද වාර්තා කරලා තියෙනවා දිනමින ප්‍රධාන පුවතක් විදිහට. දිනමින පුවත්පතේම තවත් තොරතුරකට අපි යන්නට සූදානම් වෙනවා. කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් කොවිඩ් එන්නත දීමේදී දේශපාලන බලපෑම් වලට යටත් වෙන්න එපා කියලා අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා කියන්නේ. කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ වැඩපිළිවෙලේ සෞඛ්‍ය අංශු නිලධාරීන්ට යම් දේශපාලන බලපෑමක් එල්ලවන්නේ නම් ඒට යටත් නොවන ලෙස වැවිලි ඇමති හා සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරලා තියෙනවා. එවැනි දේශපාලන බලපෑමක් පිළිබඳ පැමිණිලි ලැබුණොත් ඒ පිළිබඳ අවශ්‍ය නිසි පියවර ගැනීමට රජයේ පසුබට නොවන බවත් ඇමතිවරයා අවධාරණය කරලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඊළඟ කාරණය තමයි මේ හිස කඳෙන් වෙන් කරන ලද මල සිරුරක් පිළිබඳව පසුගිය කාලේ කතා බහට ලක් වුණා. ඒ පිළිබඳව තොරතුරු කිහිපයක්ම අද පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා. හිස කඳෙන් වෙන් කර ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වෙලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. වේල්ල වීදියේ තිබී සොයාගත් හිසසුන් කාන්තාවගේ හිස කඳෙන් වෙන් කර ඇත්තේ ඇය ඝාතනය කිරීමෙන් පසුව බව ඊයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වෙලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තවත් පුවත්පත් තොරතුරු කිහිපයක්ම තිබෙනවා. අපි ඒ ගැන කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊන අනතුරුව අපි තවත් තොරතුරකට යනවා. පහුගිය කාලේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක වැඩිපුර කතා බහට ලක් වුණු මාතෘකාවක් තමයි මද්‍රසා පාසල්. මද්‍රසා පාසල් ගැන කොමිසම දුන් නිර්දේශ වහාම ක්‍රියාත්මක කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යවරයා කියලා තියෙනවා. මද්‍රසා පාසල් පිළිබඳ පාස්කු කොමිසම දුන් නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමෙනුත් මේ සම්බන්ධයෙන් යම් නීති රීති හඳුන්වලා දීලා තියෙනවා. මේක අධ්‍යයනය විය යුතුයි, මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියන කාරණේ අනුව ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න සූදානම් කියලා අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් කියන්නේ. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා. ඒ තමයි කොළඹ වරායේ බටහිර ජැටිය පිළිබඳ. කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනයේට ආදානි සමාගම නම් කළේ ඉන්දියාව කියලා කැබිනට් ප්‍රකාශක උදේ ගම්මන්පිල මහත්මයා සඳහන් කරලා තියෙනවා. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධනය කිරීම සඳහා ආදානි සමාගම නම් කළේ ඉන්දියාණ්ඩුව බහු බල ශක්තිය ඇමති සම කැබිනට් ප්‍රකාශක උදේ ගම්මන්පිල මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කරලා තියෙනවා කියලා අද තොරතුරු වාර්තා කරලා තියෙද්දි තවත් තොරතුරක් තියෙනවා. ඒ තමයි කොමිෂන් වාර්තා දෙකක් ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ඒ තමයි දේශපාලන පලිගැනීම් පසුගිය කාලයේ සිදු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරේ. වගේම 2015-2019 කාලයේදී සිදු දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවත් ඊයේ සභාගත කෙරුණා. ඒ අනුව ඊයේ දිනේදී කොමිෂන් වාර්තා දෙකක් සභාගත කෙරුණා කියලායි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. මීට කලින්නුත් කොමිෂන් සභා බොහෝමයක් පත් කරලා තිබුණා. නමුත් ඒ කොමිෂන් සභාවලට මොකද වුණේ කියන කාරණේ පිළිබඳව තවමත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ කොමිෂන් සභා වාර්තා ගණනාවක් පිළිබඳව අපේ රටේ ඉතිහාසය තුළ කතා බහ කරන්නට පුළුවන්. නමුත් මේ වන විට මේ ඉදිරිපත් වෙලා තියෙන සියලුම කොමිෂන් සභා වාර්තා, දැන් මේ පසුගිය කාලේ කතා බහට ලක් වුණු කොමිෂන් සභා වාර්තා සියල්ල මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ආගමික නායකින් ඇතුළු විවිධ පාර්ශ්ව වලට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවත් ඒ විදිහටම පාර්ලිමේන්තුවටත් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳ විවාදයක් අද ආරම්භ වීමට නියමිතයි. අපි ඒ ගැනත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් දේශපාලන පරිගැනීම් සෙවූ කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට රේඩ් පෙට්සම්කුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඔහුටත් එහිදී චෝදනාවක් එල්ල වෙනවා කියලායි සඳහන් කරන්නේ. මේ නිසා මේ කාරණා පිළිබඳ සලකා බලා දේශපාලන පරිගැනීම් සෙවූ කොමිසම නිර්දේශ බලරහිත කරන්න කියලා සරත් ෆොන්සේකා මහත්මයා ඉල්ලීමක් කරලා තියෙද්දී පාස්කු කොමිසමේ වාර්තාව අද මැදිසභේ විවාදයට ගැනීමට නියමිතයි කියලා සඳහන් කරලා තියෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වෙනවා. මේ සඳහා දින 3ක කාලයක් වෙන් කරලා තියෙනවා. අද එක් දිනයක් බවට පත් වෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව රැස් වෙන දින දෙකක් ඒ සඳහා ලබා දෙන්න. 3 වෙනි සතියේ මේ මාසේ 3 වෙනි සතියේ දින දෙකක් ඒ සඳහා වෙන් කරන්න කටයුතු කරලා තියෙනවා. අද තමයි විවාදය ආරම්භ වෙන්නේ. ඒ පිළිබඳව දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි දැන් යන්නට සූදානම් වෙනවා දිවයින පුවත්පතේ වාර්තා වෙන තවත් තොරතුරු කිහිපයකට. අන්තවාදී ඉස්ලාමීය පොත් ගෙන්වීම තහනම් කරයි කියලා අද දිවයින ප්‍රධාන පුවත වාර්තා කරලා තියෙන්නේ. මැද පෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග්‍රන්ථ බෙරට්ට ආනයනය කිරීම රජය විසින් තහනම් කර ඇත. මේ හැර ආනයනය කරනු ලබන සියලුම ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයට යොමු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා
රේගුවට නියෝග කරලා තියෙනවා කියලා අද දිවයින ප්‍රධාන පුවතක් විදිහට වාර්තා කරලා තියෙනවා. ඒ අනුව අන්තවාදී ඉස්ලාමීය පොත් ගෙන්වීම තහනම් කරලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය යම් පොතක් ගෙන්නනවා නම් ඒක ආරක්ෂක අමාත්‍යාංශය අධීක්ෂණය යටතේ ගෙන්නන්න ඕන කියලායි නියම කරලා තියෙන්නේ. ඒ වගේම අපි වේල්ල වීදියේ හමු වුණේ කුරුවිට තරුණියගේ සිරුරයි කියලා තොරතුරක් තියෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය කාලේ කතා බහට ලක් වුණා. අපි දිනමෙන පුවත්පතෙන් උපුටා ගත්තා මේ හිස කඳෙන් වෙන් කර ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුවයි කියන කාරණේ. අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ වේල්ල වීදියෙන් හමු වුණේ කුරුවිට තරුණියගේ සිරුරයි. DNA පරීක්ෂණයෙන් තහවුරු වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම හිස වෙන් කර ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුව කියලා තොරතුරු වාර්තා වෙද්දී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි සිරුර ඥාතීන්ට මේ වෙනකොට බාර දීලා තියෙනවා කියලාත් අද ඒ ගැන දිවයින පුවත්පත මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම සෙල්ෆියක් පිළිබඳව කතා බහට ලක් වෙනවා පහුගිය දවස්වල. ඒ තමයි මේ වෙනකොට බන්ධනාගාරගත කරලා ඉන්න රංජන් රාමනායක මහත්මයාත් එක්ක සෙල්ෆියක් ගත්ත හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කතා බහට ලක් වෙද්දී අවසානයේදී ඒකේ වැරද්ද ගියේ කාටද? රංජන් සමග සෙල්ෆි ගහන්න හර්ෂන්ට ඉඩ දුන් ජේලර්ගේ වැඩ තහනම් කියලා තමයි අද තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අද සෑම පුවත්පතකම තොරතුරු වාර්තා වෙනවා. සිරදඬුවම් නියමුවේ අගුණ කොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට ඉඩ දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරියගේ සේවය අත්හිටුවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා රංජන් රාමනායක මහතා බැලීමට මන්ත්‍රී වරප්‍රසාද යටතේ අගුණ කොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඔහු සමග මෙසේ සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබෙනවා. පසුව හර්ෂණ රාජකරුණා මහතා එම ඡායාරූපයේ සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තියෙනවා කියලායි සඳහන් කරන්නේ. එම සිද්ධිය සමග පිළිබඳ අවධානය යොමු කළ බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ලොහන් රත්වත්තේ මහතා වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස බන්ධනාගාර ප්‍රධානීන්ට කළ දැනුම් දීමකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු මෙම ජේලර්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා කියලායි අද තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම අපි තවත් තොරතුරකට යන්න සූදානම් වෙනවා. පහුගිය කාලේ තවත් කතා බහට ලක් වුණා මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කරද්දී කූඩියා ශාකයේ පිළිබඳව. ඉතින් කූඩියා ශාකයේ රැක ගන්න බිලියන 4ක් මේ වෙනකොට වැය කරන්න සිදු වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ සඳහා බිලියන 4ක් වැය කිරීම ජාතික අපරාධයක් කියලායි පූජ්‍ය මල්පේ සෝබිත හිමියන් සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ ශාකය ආරක්ෂා කරමින් මාර්ගයේ ඉදිකිරීමේ අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ වගේ මුදලක් වැය කිරීම ජාතික අපරාධයක් කියලායි උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම සීගිරිය ඉඩම් අගඩිය ගැන පොලිසියට පැමිණිලි කරන්න කියලා ආණ්ඩුකාරවරයා දිසාපතිට සඳහන් කරලා තියෙනවා. දඹුල්ල සීගිරිය මයිලත්තාව ප්‍රදේශයේ ඇති ඉඩම් කූට ලේඛන සකසා පිටස්තරයට පවරා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ඊයේ මාතලේ දිසාපතිවරයාට උපදෙස් දීලා තියෙනවා කියලා තොරතුරුකුත් අද දිවයින පුවත්පත වාර්තා කරනවා. මේක ටිකක් කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙයි. ඉතින් මේ පිළිබඳව තමයි අද දිවයින මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. තවත් පුවත්පත් තොරතුරු බොහොමයක් තියෙනවා. හොඳයි අපි නැවතත් අවධානය යොමු කරන්නේ පුවත්පත් තොරතුරු වෙත. ලංකාදීප පුවත්පතට යන්න බලාපොරොත්තු වෙන ලංකාදීපයේ අද ප්‍රධාන ශීර්ෂ පාඨයේ සීනි ගෙන්වීමේදී කෝටි 1600ක පාඩුවක් වෙලා තියෙනවලු. වාසිය ආනයනකරුවන් 6 දිනකට ලැබිලා තියෙනවා කියලා අද සඳහන් කරන්නේ. සීනි පිළිබඳවත් පසුගිය කාලේ ටිකක් කතා බහට ලක් වුණා. සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මාස 14 වෙනිදා සිට මේ වසරේ පෙබරවාරි 20 වෙනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදු වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක දැක්වෙන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර පෙදර්ශනී ආපා මහතා සඳහන් කරලා තියෙනවා. සීනි ගෙන්වීමේදී කෝටි 1600ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මේකේ වාසිය ලැබිලා තියෙන්නේ ආනයනකරුවන් 6 දිනකට කියලායි අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් අපි තොරතුරකට යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වෙන තොරතුරක්. නිකවැරටිය දෙමහල් ගොඩනැගිල්ලක වහලෙන් පැන දොස්තර රෝහලේ මේ දොස්තර කෙනෙක් තමයි මේ විදිහට වහලෙන් පැනලා තියෙන්නේ. මොකක්ද හේතුව කියලා අපි බලමු. නිකවැරටිය නගරයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක අයිතිය සම්බන්ධයෙන් නැති වූ ආරවුලක් හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ පසුරුවේ එහි වහලේ මතින් බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරලා තියෙනවා. ලංකාදීපයයි වාර්තා කරන්නේ මේ ගොඩනැගිල්ලක ආරවුලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් තමයි වෛද්‍යවරයා මේ විදිහට වහලෙන් පැනලා තියෙන්නේ. යන ඔහු මේ වෙනකොට කුරුණෑගල රෝහලට ඇතුළත් කරලා තියෙනවා ප්‍රතිකාර සඳහා. ඒ වගේම තවත් බොහෝ දිනකට වැදගත් කාර්යයක් බවට පත් වේ. ඒ තමයි වාහන සහ ටයර් ගෙන්වීම සම්බන්ධයෙන් අද පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනවා. වාහන ටයර් ඇතුළු භාණ්ඩ රටින් ගෙන්වීමේ සීමා
මේ වෙනකොට ලිහිල් කරලා තියෙනවා. මේ පිළිබඳව අපිට තොරතුරු දැනගන්නට හැකියාව ලැබේ. වාහන ගෙන්වීම ආනයනය කිරීම නවත්තලා තියෙනවා. ඒ වගේම ටයර් වගේ දේවල් ගෙන්වීමත් මේ වෙනකොට නවත්තලා තියෙනවා. නමුත් ඒ වගේ සීමා ක්‍රමයෙන් ලිහිල් කරන්න මේ වෙනකොට වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා කියලා අද ලංකාදීප පුවත්පත තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි දැන් යමු මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේ සීනි බදු වංචාව පිළිබඳව සඳහන් වෙනවා. සීනි බදු වංචාවෙන් ආණ්ඩුවට කෝටි 1590ක පාඩුවක් කියලා යද මව්බිම් පුවත්පතත් ප්‍රධාන පුවත විදිහට වාර්තා කරලා තියෙන්නේ. සීනි බදු වංචාවෙන් ආණ්ඩුවට කෝටි 1500ක 1590ක පාඩුවක් කියන තොරතුරු අද මුල් පිටුවේ ප්‍රධාන තොරතුරු විදිහට වාර්තා කරනවා. ඒ වගේම මව්බිම් පුවත්පතේ සඳහන් වෙන තවත් තොරතුරක් තියෙනවා. ඒ තමයි ඩුබායි අබුඩාබි සියලු අවතැන්නුවන් නැවත ගෙන්වන්න පියවර කියලා තොරතුරක් තියෙනවා. එක්සත් අරාබි එමිරාජ්‍ය රැකියාවලට ගොස් විවිධ හේතු මත යලි මව් රටේමට නොහැකිව අවතැන්ව එරට තානාපති කාර්යාල අසල උද්‍යානයක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යලි මෙහි ඒමට අවශ්‍ය පහසුකම් සැලසීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මැදිහත් වෙලා තියෙනවා කියලා යද තොරතුරු සඳහන් කරලා තියෙන විවිධ හේතු කොරෝනා වසංගත තත්ත්වය වගේම වීසා අවසන් වීම ආදී කාරණා නිසා බොහෝ දෙනෙක් මේ වෙනකොට එක්සත් අරාබි එමිරාජ්‍යයේ මේ විදිහට තානාපති කාර්යාලය අසල උද්‍යානයක රැඳී ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම ගෙන්වන්න ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයාගේ අවධානය යොමු වෙලා ඒ සඳහා මැදිහත් වීමක් සිදු කරනවා කියලායි මව්බිම් පුවත්පතත් තොරතුරු වාර්තා කරන්නේ. ඊළඟ කාරණේ මව්බිම් පුවත්පතේ වාර්තා වෙන ගානියා බැරිස්ටර් පිළිබඳව. මේ ආණ්ඩුව බලයට පත් වුණු මුල් කාලයේදී වැඩි අවධානය යොමු වුණු මාතෘකාවක් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් ගානියා බැරිස්ටර්. ඇයට මේ වෙනකොට අධිචෝදනා බාර දීලා තියෙනවලු. ගානියා බැරිස්ටර්ට අධිචෝදනා බාර දෙයි කියලා තමයි අද මව්බිම් පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් රජය අපහසුතාවයට පත් කරමින් අසත්‍ය තොරතුරු සැපයූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් යන අයට ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දීලා තියෙනවා. යනුව විත්තිකාර ගානියා බැරිස්ටර් යන අය පෙර අප මත මුදා හැරීමට නියම කළ කොළඹ මහාධිකරණයේ මෙම නඩුව විභාගය සඳහා දින නියම කිරීමට නැවත ජූනි මාස 4 වෙනි දින කැඳවීමට නියෝග කරලා තියෙනවා. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ අධිනීතිඥ ලක්මිනී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ පෙනී ඉඳලා තියෙනවා. මේ රජය අපහසුතාවයට පත් කිරීම සඳහා විවිධ ප්‍රකාශ සිදු කළා කියලා පැහැරගෙන යාමකට ලක් වුණා කියලා තමයි ඇය ප්‍රකාශ කරලා තිබුණේ. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අවසානයේ අනාවරණය කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මේ පිළිබඳව පහුගිය කාලේ වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. අපි මව්බිම් පුවත්පතේ තවත් තොරතුරකට යන්නත් බලාපොරොත්තු වෙනවා. තමයි අශෝක් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග ජනබලවේගයේ සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වෙනකොට කතා බහට ලක් වෙනවා. අශෝක් අබේසිංහ ඊයේ CIDට ඇවිත් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි ඔහු මේ විදිහට එක්තරා රැස්වීමකදී ප්‍රකාශයක් කළා තිබුණේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා. නමුත් ඊයේ ඔහු එහි පැමිණ තිබුණේ නැහැ. ඒ වගේම හෙට හෝ අනිද්දා එන බව ප්‍රකාශ කරලා තියෙනවා කියලායි මව්බිම් පුවත්පත අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ගෑස් මිල වැඩි වේද? මේ ගැනත් කතා බහක් තියෙනවා. ගෑස් මිල වැඩි කරන්න තීරණයක් නැහැ කියලා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා සඳහන් කරලා තියෙනවා. මේ වෙනතුරු ගෑස් මිල වැඩි කරන්න තීරණයක් අරගෙන නැහැ කියලායි අද මව්බිම් පුවත්පතේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම මහජන බැංකුව 2020 බිලියන 16ක ශුද්ධ ලාභයක් ලබලා තියෙනවා කියලාත් මව්බිම් පුවත්පත අද තොරතුරක් වාර්තා කරනවා. මහජන බැංකුවට 2020 බිලියන 16ක ශුද්ධ ලාභයක් ලැබිලා තියෙනවා කියලායි මව්බිම් ඒ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම අර වේල්ල වීදියේ මලසිරුර පිළිබඳව මේ වෙනකොට කතා බහට ලක් වෙනවා. ඒ පොලිස් නිලධාරියා ඒ සිද්ධිය සම්බන්ධයෙන් මරණයට පත් වුණා. ඔහු සියදිවි හානි කරගත්තා. කෙල්ලගෙන් කරදරයි කියලා බුත්තලේ SI පුතාටත් සඳහන් කරලා තියෙනවා කියලා මව්බිම් පුවත්පත අද තොරතුරක් සඳහන් කරලා තියෙනවා. ලැබුම් හලකට තම අනියම් පෙම්වතිය රැගෙන ගොස් ඇය මරා හිස කඳින් වෙන් කිරීමට තරම් පොලිස් පෙම්වතා සැහැසුවේ ඇයගෙන් ඔහුට ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් තිබූ කරදර හිරිහැර නිසා බවට සැක කරන තොරතුරු මේ වන විට පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. පුතාටත් යම් කිසි ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළා තියෙනවා කියලායි පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා කියලා අද මව්බිම් පුවත්පත ඒ ගැන තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි අරුණ පුවත්පතට අවධානය යොමු කළොත් අර වාහන සහ මේ වාහන අමතර කොටස් ගෙන්වීම සම්බන්ධයෙන් අද අරුණ පුවත්පත ප්‍රධාන පුවතක් විදිහට තොරතුරු වාර්තා කරලා තියෙනවා. කෝටා ක්‍රමයට වාහන ආනයනයට ඉඩ ලැබිලා තියෙනවා. එකඟතාවයකට මේ වෙනකොට පැමිණලා තියෙනවා. නිශ්චිත කෝටාවකට යටත්ව නැවත මෙරට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයනකරුවන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. මොටර රථ ආනයනයේ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහයෝගයෙන්
පසුගිය 4 වෙනිදා පැවති විශේෂ සාකච්ඡාවකදී මේ එකඟත්වයට ඇවිල්ලා තියෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. අනුව කෝටා ක්‍රමයකට තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සම්පූර්ණයෙන් නවත්තලා තිබුණු වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කරන්න අවධානය යොමු කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් පාර්ශව දෙක මේ කියන්නේ වාහන ආනයනකරුවන්ගේ සංගමයත් රජයත් යම් එකඟතාවයකට පැමිණලා තියෙනවා කියලා අරුණ පුවත්පත අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම සිසුන්ට ගුරුවරුන්ට නොදී ටැබ් 97,000ක් පාසැල්වලට සිසුන් 200ට අඩු පාසැල්වලට රූපවාහිනී 3,000කුත් ලබා දීලා තියෙනවලු. උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ලබා දීම සඳහා මිලටගෙන ඇති ටැබ් යන්ත්‍ර 96,919ක් ඔවුන්ට නොදී පාසැල් 1,401කට මේ මාස දෙක ඇතුළත බෙදා දෙන බව රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරලා තියෙනවා කියලත් අද වාර්තා කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අද අරුණ පුවත්පතයි මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් කනගාටුදායක තොරතුරක් තියෙනවා. උතුරුමැද පාසල්වල වැසිකිලි නැතිකමින් සිසුවියන්ගේ වකුගඩු අවදානමය කියලා තොරතුරක් තියෙනවා. උතුරුමැද පළාතේ බහුතරයක් පාසල්වල වැසිකිලි පහසුකම් නොමැතිකමින් පාසල් සිසුන් වකුගඩු රෝගීන් වීමේ අවදානමකට ලක්ව ඇති බව ඖෂධ නිෂ්පාදන සැපීම හා නියාමන රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහත්මයා සඳහන් කරලා තියෙනවා. මේ උතුරුමැද පළාතේ නෙවෙයි තවත් බොහෝ ප්‍රදේශවල මේ වගේ තොරතුරු අනාවරණය වෙමින් තියෙනවා. ඒ වගේම අපි තවත් තොරතුරකට යන්න බලාපොරොත්තු වෙන තමයි එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ තොරතුරක්. එක්සත් ජාතික පක්ෂයේ නැතු රවි අර්ජුන ලක්ෂ්මන් ඊයේ කෘත්‍යාධිකාරියට ඇවිල්ලා තියෙනවා. එක් අයෙක් ලේ තැවරුණු ඇඳුම් ගෙන්නලා කියලත් අද තොරතුරක් සඳහන් කරලා තියෙනවා. එචාපෙන් නැතු රවි ඒ වගේම අර්ජුන රණතුංග ලක්ෂ්මන් විජේබාන මේ ආදී පිරිස ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඇවිල්ලා තියෙනවා කියලා අරුණ පුවත්පත සඳහන් කරන්නේ. අපි අද පුවත්පතට යන්නට බලාපොරොත්තු වෙනවා. අද පුවත්පතේ සඳහන් වෙන තොරතුරක් ඒ තමයි ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු තීන්දුවක් මේ වන තෙක් ගෙන නැහැ කියලා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා සඳහන් කරලා තියෙනවා. ගෑස් මිල ඉහළ දැමීමට රජයේ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයායි සඳහන් කරලා තියෙන්නේ. ගෑස් ගැන කතන්දරේ ඒ වගේම තවත් තොරතුරකට අපි යන්නට බලාපොරොත්තු වෙනවා. 2021ට අලියතුන් 61ක් මරුට පුද්ගල මරණ 24ක් සිදු වෙලා තියෙනවා. අලියතුන් 61ක් මැරලා තියෙනවා. මේ අලිමිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට පුද්ගල මරණත් 24ක් සිදු වෙලා තියෙනවා. මේ අතර වාරයේදී තමයි කලාවැවේ රේවත නමින් ප්‍රසිද්ධ ඇතා ජීවිතක්ෂයට පත් වෙලා කියලා තොරතුරක් වාර්තා වෙන්නේ. 2021 ජනවාරි 1 වෙනිදා සිට ඊයේ දිනේ දක්වා කාලය තුලදී අලියතුන් 61 දෙනෙකු මරණයට පත් වී තිබෙන අතර මෙම කාලය තුලදී අලිමිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 24ක් ද සිදුව තිබෙනවා. මෙම කාලය තුලදී වැඩිම අලි මරණ ප්‍රමාණයක් සිදු ඇත්තේ පොළොන්නරුව වනජීවී කලාපය තුල වන අතර මෙම කලාපය තුලින් අලි මරණ 17ක් සිදු වෙලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ අතර වාරයේදී තමයි රේවත නැමැති කලාවැවේ ප්‍රසිද්ධ අලංකාර හස්තියා මිය ගිහිල්ලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙන්නේ. කොහොමුණත් වනසත්ත්ව හිංසනයට අදාළ වරදවල දඩමුදල් ඉහළ දැමීමට මේ වෙනකොට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. වනසත්ත්ව හිංසනයට අදාළ වරදවල් සඳහා වන දඩමුදල් ඉහළ දැමීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. ඒ අනුව අදාළ නීති සංශෝධනය සඳහා නීති කෙටුම්පත් සකස් කරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට එම අමාත්‍යාංශය මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා කියලායි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මදුරට අවසර හිමි වේ කියලා තොරතුරුකුත් තියෙනවා. පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතාට අවසර ලබා දී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා සඳහන් කරලා තියෙනවා කියන තොරතුරුකුත් අද සඳහන් කරලා තියෙනවා අද පුවත්පතේ. අපි පුවත්පත් තොරතුරු අතරේ දැන් ක්‍රීඩා තොරතුරකට යන්නට සූදානම් වෙනවා. ඒ තමයි වසර 5කට පස්සේ නොලද ජය සොයා කොදෙව් අද ශ්‍රී ලංකාව හමු වෙති. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාවේ කොදෙව් කණ්ඩායම අතර පළමු එක් දින තරගයේ අද ආරම්භ වීම නියමිතයි. ඒ පිළිබඳව අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකාව සහ සත්කාරක බටහිර ඉන්දියාවේ කොදෙව් කණ්ඩායම අතර පළමු එක් දින තරගයේ අද ශ්‍රී ලංකාව වේලාවෙන් පසුරු 7ට ශ්‍රීමත් විවියන් රිජර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීම නියමිතයි. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති තරග 60න් තරග 29ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර තරග 28ක් බටහිර ඉන්දියාවේ කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ අනෙක් තරග දෙක ලබන 12 වෙනිදා සහ 14 වෙනිදා මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර 14 වෙනිදා තරගයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා කියලා තොරතුරු වාර්තා කරන්නේ. 2016 වසරේ සිට මේ දක්වා දෙරට අතර පවත්වා ඇති එක් දින තරග සහ දින තරග අතරින් සියලු තරග ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර සත්කාරකත්වයේ වාසියද සමග ශ්‍රී ලංකාව එම ජයග්‍රාහී ගමනට නැවතී දීමේ තිත තැබීමේ අටියෙන් බටහිර ඉන්දියාවේ කොදෙව් අන්න අද තරග බිමට පිවිසෙනවා කියලා තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ අතර වාරයේදී ශ්‍රී ලංකාවේ අපේ හිටපු ක්‍රීඩකයින්
ජයග්‍රහණයක් කරා යමින් සිටිනවා රංගන කුලසේකර ජයසූරිය සහ ඩිල්ෂාන් ශ්‍රී ලංකාව අර්ධාවසන් වටේට රැගෙන යයි කියලා තොරතුරු සඳහන් කරන්නේ. රංගන හේරත් නුවන් කුලසේකර සහ සනත් ජයසූරියගේ සුපිරි පන්දුවේම හමුවේ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩලු 9ක පරාජය කර දැමූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයෝ රෝඩ් සේෆ්ට් වර්ල්ඩ් සීරීස් 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේට පිවිසීමට පෙරේදා සමත් වෙලා තියෙනවා කියලා තොරතුරක් අද වාර්තා කරලා තියෙනවා. මේ අතර වාරයේදී ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද පැවැත්වීමට නියමිතයිලු. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන මූලික වටේ ඊළඟ තරගයේ අද රාත්‍රියේ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් පැවැත්වීම නියමිතයි. ශ්‍රී ලංකාව මේ දක්වා තරගාවලියේ සහභාගී වූ තරග 4න් තරග 3ක් ජය ගනිමින් එක් තරගයක් පමණක් පරාජයට පත් වී ඇති අතර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වෙනවා කියලා සඳහන් කරන්නේ. මේ තරග channel 9 නාලිකාව ඔස්සේ ඔබට නරඹන්නටත් අවස්ථාව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් අපි මතක් කරන්නට කැමැතියි. අද පුවත්පත් තොරතුරු අවසන් කරන්නට අපි කවි දෙකක් තෝරාගත්තා. ඒ තමයි දිනබින පුවත්පතේ රටේ මුල්ලේ මුදන් නායකගේ ඇත්ත නැත්ත කවිය සහ ගිනි කසේ කවිය. අපි බලමු ඇත්ත නැත්තේ මොකක්ද කියන්නේ කියලා. බැලුවට ගිහින් ජංගම සේවයට හැරි රජයෙන් නොමැත කිසිවක් හරියකට කෙරි. සජිත් මැත්තුමන් හට මොන දේද බැරි එතුමට බලය දුන්නොත් හරියටම හරි. අප රජයකින් නැත රට විකුණන් කන්නේ නලලෙහි රැලි නගා එතුමා පවසන්නේ. යහපාලන යුගයේ යලි සිහියට එන්නේ නොකියන තැනින් මෘදු හසරැලි මතුවන්නේ කියලා යද ඇත්ත නැත්ත කවිය කියන උත්සාහ කරන්නේ. ඒ වගේම ගිනි කසේ ගජමන්න ඕන අපි බලමු මේ කවිය මොකක්ද කියලා. නිම වූ පසුව අද සාපෙළ විභාගය තරහ කෝන්තර හිත්වල තියෙන අය කලහ කළොත් නොලැබේ කිසි විටක ජය විසිරී යන්න සන්තෝෂෙන් තබා පය කියලායි සඳහන් කරන්නේ. අද සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වීමත් එක්ක සමහර පාසල්වල විභාගයේ අවසන් වෙනවා. දරුවෝ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන තොරතුරු පසුගිය කාලේ වාර්තා වුණා පහුගිය අවුරුදු වල. නමුත් එහෙම කරන්නේ නැතුව සාමයෙන් විභාගය අවසන් වෙනවා විසිර යන්න කියන කාරණය තමයි මේ විදිහට මතක් කරන්න තියෙන්නේ. අපි අදට පුවත්පත් තොරතුරු අවසන් කරනවා. හෙටත් හමු වීමේ බලාපොරොත්තු වෙන්න ඔබට ප්‍රාර්ථනා කරනවා. යහපත් සුබ දවසක්. ආයුබෝවන්.